සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම සෙනසුරාදා දවසේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් එකතු කරගන්න. බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සමරන වෙසක් පොන් පොහෝ දවස බෞද්ධයන් ආමිෂයෙන් ප්‍රතිපක්තිය නොයේක් පින්කම් කරමින් ඒ වෙසක් පොන් පොහෝ දවස අවසන් වෙලා සතියක් අවසන් වෙන දවසේ ඔබ බොහොම සද්ධාවෙන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාද්දී සම්බුදු කෘත්‍ය අවසන් කරලා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා අනාගත ලෝකේ මේ මිනිස්යන්ගේ ධර්මාවබෝධ කිරීමේ ස්වභාවය මේ බුද්ධ ශාසනයේ කොයිතාක්කල් පවතිනවද. පිංගතුනි, දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ නැහැ. බොහෝ බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ ඇති 13 වහන්සේලා ඒක ඝනව පිහිටන විදිහටයි අදිෂ්ඨාන කළ පිරිනිවන් පාන. සර්වඥ 13 වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා නැත්නම් උන්වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු ඒ සියලු 13 වහන්සේලා රත්තරන් කැටියක් රන් කුට්ටියක් වගේ රන් දිනේ ඒක ඝනව එක කැටියට පිහිටනවා. එවැනි කාලවල එකම චෛත්‍යයයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් 13 වහන්සේලා තැන්පත් කළ ඉදි කරන්න ලැබෙන්නේ. ඔබ දන්නවා මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච පළවෙනිම බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කළා නැහැ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පසුව රන් දිනේ 13 වහන්සේලා සියල්ල රත්තරන් කුට්ටියක් වගේ එක කැටියට ඒක ඝනව පිහිටියක් කියලා. ඒ නිසා ඒ 13 වහන්සේලා තැන්පත් කරලා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැන්පත් චෛත්‍ය එකම චෛත්‍යයි මේ බුද්ධ ශාසනය තුල ඉදි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් පින්වතුනි, ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මයේ හඳුන්වන්නේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. ඒකට හේතුව පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අනුව ගත්තාම අපේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටියේ අවුරුදු 45ක වගේ කාලයක්. ඒ අවුරුදු 45ක කාලය තුල ගම් නියම් ගම් පුරා වැඩම කරමින් අවබෝධ කරගත යුතු ධර්මයේ ලෝකෙට දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය සිදු කරලා උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් හිස පිරිමැදලා කේශ 13 වහන්සේලා ලබා දුන්නා. බුදු කෙනෙක් ජීවමානව වැඩ ඉන්නකොට තමයි කේශ ධාතු ලබලා දෙන්නේ. ඒ කේශ 13 වහන්සේලා ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික 13 වහන්සේලා හැටියට. ඒකට හේතුව ජීවමානව වැඩ ඉන්නකොටමයි හිස පිරිමැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම කේශ 13 වහන්සේලා අදිෂ්ඨාන කළ ලබලා දෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා ලැබෙන්නේ. දෙව් මිනිස් ලෝකයාට බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන වන්දනා කිරීම පිණිස. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පෙර මහා අදිෂ්ඨාන 5ක් කරපු බව දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. ඒ මහා අදිෂ්ඨාන 5න් පළවෙනි අදිෂ්ඨානය තමයි පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව ධර්මාශෝක රජුරෝ රන් කටාරමක් සකස් කරගෙන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු
මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පැමිණෙනවා. ඒ බෝධියේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවීම පිණිස මේ රන් කටාරම අරගෙන බෝධීන් වහන්සේ අසලට පැමිණිලා බෝධීන් වහන්සේට වන්දනා කරද්දී ඒ දක්ෂිණ ශාඛා බෝධිය තමන් වහන්සේ විසින්ම ශාඛාව වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නගිමින් කටාරම මත පිහිටාවා කියලා පළවෙනි අදිෂ්ඨාන කරනවා. පිංගතුනී දක්ෂිණ ශාඛාව රජ්ජුරුව කපලා වෙන් කරලා හරි වෙනම අලෝලා එහෙම පිහිටෙවුවා නෙමෙයි. දක්ෂිණ ශාඛාව කියන්නේ පැලයක් නෙමෙයි. බෝධීන් වහන්සේගේ දකුණු පස අපි හිතමු අත්ත කියලා අපි නිකන් කියමු. දක්ෂිණ ශාඛාව කොටස. එතකොට එදා රජ්ජුරුව බුද්ධ අධිෂ්ඨානෙ සිහි කරලා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි රන් තුඩකින් ලකුණක් තිබ්බා වෙන් විය යුතු තැන. ලකුණු කරලා බෝධීන් වහන්සේට වන්දනා කරලා බුද්ධ අධිෂ්ඨානයක් යම්සේ පවතීද ඒ පරිදිම සිදුවේවා කියලා අධිෂ්ඨාන කරද්දී මේ දක්ෂිණ ශාඛාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නගිමින් රන් කටාරමේ පිහිටනවා. ඒ තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨානය. දෙවැනි අධිෂ්ඨානයේ තමයි කටාරම සහිතව දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ අහසට පැන නැගලා බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදෙමින් පවතීවා කියලා අධිෂ්ඨානයක් කරා. මේ දක්ෂිණ ශාඛා බෝධිය කටාරමේ පිහිටනවා සමගම දෙවනි බුද්ධ අධිෂ්ඨානයට අනුව බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදුනා කියන. ඒ තමයි දෙවනි බුද්ධ අධිෂ්ඨානි පිරිනිවන් මංචකයේ සිදු කරපු. තුන්වෙනි අධිෂ්ඨානයත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව හා සම්බන්ධයි. ඒ තමයි අර බුද්ධ රශ්මි ධාරා විහිදෙමින් බෝපත් අතරින් මේ පාත්‍රයේ මත පිහිටන දක්ෂිණ ශාඛා බෝධිය පාත්‍රයත් සමගම අහසට පැන නැගලා සතියක් පුරා දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් අහසේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කරා. මේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අහසේ වලාගැබ අතරේ රැඳෙමින් දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් සතියක් අහසේ වැඩ සිටිනවා. තුන්වෙනි බුද්ධ අධිෂ්ඨානයට අනුව හතරවෙනි පස්වෙනි අධිෂ්ඨාන පවතින්නේ සර්වඥ ධාතුන් වහන්සේලා හා සම්බන්ධයි. හතරවෙනි අධිෂ්ඨානයේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර දකුණු අකුධාතුන් වහන්සේ අනුරාධපුර ථූපාරාම නම් සෑයක තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ මේ කරඬුවෙන් අහසට පැන නැගලා අකුධාතුන් වහන්සේ අහසේ බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඒ පරිදි මේදා ඉතිහාසයේ සිදු වුණා කියලා ඉතිහාස ග්‍රන්ථවල, ඉතිහාස පොත්පත්වල, ඉතිහාස ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පස්වෙනි බුද්ධ අධිෂ්ඨානය රුවන්වැලි මහා සෑය දුටුගැමුණු නම් රජ කෙනෙක් ලංකා භූමියේ මහා සෑයක් කරවලා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් එහි තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ කරඬු අහසට පැන නැගලා ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලාගෙන් බුදුරුව මවාගෙන අහසේ යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඒ තමයි පස්වෙනි බුද්ධ අධිෂ්ඨාන. පිංගතුනි ඉතිහාසයේ රුවන්වැලි මහා සෑය ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා එදා දුටුගැමුණු රජුරෝ කරඬුව හිස මත තියාගෙන පෙරහැරින් ඇවිල්ලා චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා එදා ධාතු ගර්භයට ඇතුල් වෙලා ධාතු ගර්භයේ මත මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේ සහිත කරඬුව තබන්න සූදානම් වෙද්දිම කරඬුව හිසෙන් අහසට පැන නැග්ගා. අහසේ විවර වෙලා ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවිලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර තමයි යමා මහ පෙළහර පෑම. මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා අහසේ යමා මහ පෙළහර පාලා මේ රුවන්වැලි මහා සෑය ධාතු ගර්භය තුල පිරිනිවන් මංචකේ පිරිනිවන් පාපු ආකාරයෙන් වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා බුද්ධ අධිෂ්ඨාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ සිටීමෙන්මයි මේ අධිෂ්ඨානයන් සිදු කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා මෙපමණ කාලයක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියලා විශාලම ධාතුන් වහන්සේලා හැටියට නොකැඩී නොබිදී නොවිසිරි ධාතුන් වහන්සේලා 7 නමක් ඒ ආකාරයෙන්ම පවතින අධිෂ්ඨාන කරන. ඊළඟට අනෙකුත් සියලුම අස්ති ධාතුන් වහන්සේලා ප්‍රමාණ 3ක් යටතේ බිඳිලා විසිරිලා යනවා පිරිනිවන් පෑමත් සමග. මුම් පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට,
අබෑට ප්‍රමාණයට උතුම් ධාතුන් වහන්සේලා බිඳිලා විසිරිලා යනවා. මෙන්න මේ අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේදා පිරිනිවන් මංචකේ සංඝයාට පිරිනිවන් පාන බව දැනුම් දීලා මහණෙනි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව මේ ධර්ම විනය ශාස්ත්‍රූන් වහන්සේ හැටියට පිළිගන්න. මේ විදියට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පාන පෙර විමසනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒක රජවරුන්ට පවරන්න. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච රාජ මහා මාත්‍යවරු ඉන්නවා. හරියට සක්විති රජ කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන විදිහටමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ යුත්තේ. මේ විදියට බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේහයක් ආදාහනය කළ යුතු පිළිවෙල අලුත් සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් වෙන මොතල රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ ආදාහනය කළ යුතුයි. මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා එදා දසදහසක් ලෝක ධාතුවම කම්පාවට පත්වෙමින් බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාල්. පිංහතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් පුරා ශ්‍රී දේහයේ සැදැහැවතුන්ට දැකබලාගන්න සැලැස්සුවා කියලා සඳහන් වෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් ගැන හිතන් කෙනෙක් මිය පරලොව ගිහිල්ලා දින 2-3 යනකොට මොන තරම්නම් ශරීරයෙන් දුර්ගන්ධයක් හමන ඇඟ ඉදිමෙනවා. නහයෙන් සමහරලාට කටෙන් කන් වලින් මේ නව දොරෙන් පණුව වැగిරෙනවා. ඕජා වැగిරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් ශ්‍රී දේහය ඒ ආකාරයෙන්ම පැවතුණා. කිසිම වෙනසක් නොවි ශ්‍රී දේහය ඒ විදිහට පැවතුණා. දින 7කට පස්සේ සුවඳ පැන් වලින් දෝවණය කරලා අලුත් සිවුරකින් එතුවා. උඩින් කපුපුළුම් පටලයක් එතුවා. ආයෙමත් සිවුරක් එතුවා. උඩින් කපුපුළුම් පටලයයි. ආයෙමත් සිවුරයි කපුපුළුම් පටලයයි. මේ විදියට සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කරා. අත්තරන් වලින් සකස් කරපු රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා. මේ සඳුන් චිතකයට ගිනි දැල්වද්දී ඒ ගිනි දැල් අර රන් දෙනේ සිදුරු ඇතුලින් යන ගිනි දැල් වලින් කපුපුළුම් පටලත් සිවුරුත් දැවෙනකොට ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාවදාළ ශ්‍රී ශරීරයේ ශ්‍රී දේහය ආදාහනය වීම සිදු වුණේ. පින්වතුනි එදා මල්ල රජදරුවන් 4 දෙනෙක් දැන් චිතකයට ශ්‍රී දේහි නංවලා ජටාවල් බැඳලා සුදු අතින් සැරසීලා ගිනි මැල 4ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ චිතකයට ගිනි දල්වන්න හදනකොටම චිතකෙ ගිනි නිවෙනවා. මල්ල රජදරුවෝ 8 දෙනෙක් ගිනි දල්වන්න හැදුවා. ඒත් ගින්න නිවිලා යනවා. මල්ල රජදරුවෝ 16 දෙනෙක් උත්සාහ කරා චිතකයට ගිනි දල්වන්න. ඒත් ගින්න නිවිලා ගියා. අවසානයේ වුන් එතන වැඩ හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රයි. උන්වහන්සේට ගිහින් වැඳලා කියනවා අනේ ස්වාමීනි ඇයි මේ අපේ අඩුවක් නිසාද අපෙන් යම් වැරැද්දක්වත් වෙලාද ශ්‍රී දේහයට ගිනි දල්වන්න බැරි මොකක්ද හේතුව? උන්වහන්සේ දිවසින් බැලුවා රජදරුවනි දෙවියන්ගේ අදහස් වෙන දෙයක්. දෙවියන් කැමති නෑ කිව්වා දැම්ම චිතකයට ගිනි දල්වන්න. එතකොට අහනවා ඇයි ස්වාමීනි දෙවියන් දැන් අකමැති? උන්වහන්සේ දිවසින් බලනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් පිරිවරාගෙන පාවා නුවර ඉඳන් වඩිනවා කුසිනාරාවට. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා අනේ බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව මට දකින්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට සම්බුදු සිරිපතුල් බුදුගුණ සිහි කරමින් නළලි තියාගෙන වන්දනා කරගන්න ලැබේවා කියලා සිහි කර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. උන්වහන්සේගේ හිත දකින දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සිරිපතුල් වන්දනා කරගන්න තෙක් ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ කිව්වා. දැන් හැමෝම දැනගත් කාරණේ බලාගෙන හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි. ටික වෙලාවක් යනකොට ඈතින් උන්වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන වඩිනවා. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බා කියනවා. බොහෝ දෙනෙක් බාහිර පෙනුමට මේ බුදුරජාණන් වහන්සේ නේද කියලා මහා කාශ්‍යප හාමුදුරුවෝ දැකලා සමහරු රැවටෙනවා.
ඒ හේතුව නිසාම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ වැඩිපුර මිනිස්සු අතර ගැවසෙන්න කැමති වුණේ නෑ. උන්වහන්සේ දූතාංග සමාදන් වෙලා මහ වනාන්තරී පිප්පලී ගුහාවේ කැලේට වෙලා තමයි බොහෝ කාලයක් වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණේ දෙවියන්ගෙන් දැනගත්තා. උන්වහන්සේටත් අධිෂ්ඨාන කළ බලනකොට උන්වහන්සේගේ නුවණටත් වැටහුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. එදා 500ක් ශිෂ්‍ය භික්ෂූන් පිරිස පිරිවරාගෙන පාවා නුවර ඉඳන් වඩිනෝ. ඈතින් දකින අයට බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ එක පාට සිහි වුණා. උන්වහන්සේගේ ස්වරූපයත් එක්ක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කළ සිවුර ඒකාංශ කළ පොරෝගෙන අපි චෛත්‍යයක් වන්දනා කරනවා වගේ දක්ෂිනාවෘතව මේ චිතකයේ වටා 3 වතාවක් බුදුගුණ කියා ප්‍රදක්ෂිනා කරා. චිතකයේ සිරිපතුල් පිහිටන තැන දන ගහගෙන අධිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ශ්‍රී දේහයේ කපපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා රන් දෙනක තැම්පත් කළා මේ චිතකයට නංවලා තියෙන. රන් දෙන නොසෙල්වි සිරිපතුල් පමණක් එළියට නික්මිලා මගේ නළලේ පිහිටාවා කියලා චිතකයට නළල තිබ්බා. හරිම ආශ්චර්යයි. පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් රන් දෙනෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලේ පිහිටන. උන්වහන්සේ සිරිපතුල් නළලේ තියාගෙන පිරිමදිමින් බුදුගුණ සිහි කර කර බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයෙන් වන්දනා කරගත්තා. ඒ මොහොතේ තමයි මල්ල රජදරුවන් ඇතුළු පිරිස අවසාන වතාවට සිරිපතුල් වන්දනා කරන මොහොත. සිරිපතුල් වන්දනා කළ අවසන් වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිස සිරිපතුල් වලින් ඉවතට ගන්නවා සමගම පෙර තිබූ පරිදිම සකස් වුණා. ඒ සැනින් දේවානුභාවයෙන් ඉබේම ගිනි ඇවිලුණා. කාටවත් ගිනි දල්වන්න ලැබුණේ නැහැ. ඒ සැනින් ඉබේම ගිනි දැල්වුණා. එතකොට දේශනාවේ සඳහන් වෙනවා මෙහෙම ගිනි දැල් අතරින් ශ්‍රී දේහේ ගිනි දැල් වෙනකොට ගිනි දැල් අතරින් කේම මහරහතන් වහන්සේ චිතකයේ ඇතුළට යනවා. තේජෝ කසිනේට සමවැදිලා. උන්වහන්සේ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ අරගෙන කලිඟු රට බ්‍රහ්මදත්ත රජුරවන්ට පැවරුවා. රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ සුදු බුදුරැස් විහිදෙන මේ දළදා වහන්සේ පෙළහර පාමින් මිසදිටු රජ්ජුරුව පවා සම්මාදිට්ඨියේ සද්ධාවේ පිහිටෙව්වා. ඒ උතුම් වාම යටි දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපේ බොහෝම සද්ධාවෙන් මේ ලක්වාසීන්ගේ විතරක් නෙමෙයි ලෝවාසීන්ගේම අප්‍රමාණ පුද පූජා ලැබමින් මේ ලංකා භූමිය තුල වැඩ සිටින්නේ. ඊළඟට චිතකයේ ගිනිදැල් අතරින් සරබූ කියන මහරහතන් වහන්සේ ගිනිදැල් අතරින් 이르දියෙන් ඇතුළට ගිහින් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගන්න. අරගෙන 500ක් භික්ෂුන් වහන්සේලා සමග අහසින්ම මයංගනේට වැඩම කරලා සුමන සමන් දෙවියන් කේශ ධාතු තැම්පත් කළ ඉදි කරපු මයංගන සෑයි ධාතු ගර්භයේ තුලම ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරලා නාග ලෝකයෙන් නාග වර්ණ පාෂාණ ගෙනහල්ලා ධාතු ගර්භයේ වහලා චෛත්‍ය තවත් විශාල කරනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ උතුම් ධාතුන් වහන්සේලා තමයි ගිනි දැල් අතරින් 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා පෙරම ශ්‍රී හස්තයට අරගෙන කලින්ම ගත්තේ. අනෙක් ධාතුන් වහන්සේලා ඔක්කොම රන් දෙන තුල ඉතිරි වුණා. හරිම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණය වෙලා අවසන් වෙනකොට අවට තිබ්බ සල්ගස්වල අතු ඉබේම චිතකයේ දෙසට නැමිලා පොළවෙන් උරාගත් ජල ධාරාවන් චිතකයට විහිදෙනවා. එහෙම චිතකයේ ගිනි නිවෙනවා. වැස්ස වලාහක දේවතාවරු චිතකයට පමණක් වැසි ඇද හැලෙන්න සැලැස්සුවා කියන. චිතකයේ ගිනි නිවී ගියාට පස්සේ රන් දෙන ඇතෙක් මත තැම්පත් කරලා නගරයේ වටාම පෙරහැරකින් ප්‍රදක්ෂිනා කරවලා ධාතුන් වහන්සේලා බෙදීම පිණිස සකස් කරපු මණ්ඩපයකට තැම්පත් කරා. දැන් මේ මණ්ඩපේ මත තමයි ධාතුන් වහන්සේලා සියල්ල සහිත රන් දෙන තැම්පත් කරලා ධාතු බෙදන්න සූදානම් වෙද්දී ධාතුන් වහන්සේලා ඉල්ලගන්න රජවරු සේනා අරගෙන ඇවිල්ලා හැමෝම කියන අපිට ධාතුන් වහන්සේලා භාගයක් ඕනේ. ශාක්‍ය වංශිකයෝ කියන බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක්. අපිට ධාතුන් වහන්සේලාගෙන් භාගයක් ඕනේ. ඊළඟට රාමගාම නගරේ කෝලිය රජදරු බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ නෑදෑයොත් කියනවා උන්වහන්සේ අපේ කෙනෙක්. ඒ නිසා අපිටත් භාගයක් ඕනේ. ලිච්ඡවීන් කියනවා අපිටත් භාගයක් ඕනේ.
අජාසත් රජුරෝ සේනාවක් අරගෙන ඇවිල්ලා "ඇයි අපිට භාගයක්ම ඕන" කියනවා. එතකොට මේ විදිහට රජවරු කණ්ඩායම් 8ක් ධාතුන් වහන්සේලා ඉල්ලනවා නැත්නම් අපි යුද්ධ කරලා හරි ලබා ගන්න. මේ රජ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු බමුණ තමයි ද්‍රෝණ බමුණ. යන්තම් ද්‍රෝණ බමුණට පුළුවන් වුණා යුද්ධයකට යන්නේ නැතුව මේ හැමෝම සමගි කරගන්න. මෙහෙම සමගි කරගෙන ධාතුන් වහන්සේලා සමසේ ද්‍රෝණයේ බැගින් ද්‍රෝණ 8කට බෙදලා දුන්නා. පින්වතුනි මේ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවෙත් හරිම අසිරිමත් සිදුවීම් රැසක් සිදු වෙනවා. රන් දෙන විවර කරා. දැන් මේ රජදරුවෝ සියලු දෙනා සමගි කරලා රන් දෙන විවර කරනකොට හරිම ආශ්චර්යයි. ශ්‍රී දේහේ පළවෙනියට මොතලා තියෙන සිවුර පිලිස්සෙන්නේ නැහැ. ඒක බුද්ධ අධිෂ්ඨානය. 500 වෙනියට උඩින් මොතන සිවුර පිලිස්සෙන්නෙත් නැහැ. ඒකත් බුද්ධ අධිෂ්ඨානයක් මත ඉතිරි වෙනවා. සිවුරු 500කින් එතුවට සිවුරු දෙකක් පිලිස්සෙන්නේ නැතුව ඉතිරි වෙනවා. සිවුරු 498ම දැවිලා පිලිස්සෙනවා අනිත්. ඊළඟට කපපොළොම් පටල 500ම දැවිලා පිලිස්සෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පා වදාළ ශ්‍රී ශරීරයේ ශ්‍රී දේහයේ සම්මස් නහර සියල්ල පිලිස්සිලා දැවිලා යනවා. හැබැයි රන් දෙන ඇතුලේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙන්නේ නැහැ. ගිතෙල් ටිකක් දැවුනා වගේ රන් දෙන තුලම අතුරුදහන් වෙලා යනවා. රන් දෙන විවර කරනකොට හරිම ආශ්චර්යයි සිවුරු දෙකක් තියෙනවා ඉතිරි වෙලා. මේ සිවුරු දෙක අතරේ බුද්ධ අධිෂ්ඨානය මත විසිරී ගිය ඒ උතුම් ධාතුන් වහන්සේලා වෙන්වෙන්ව පැවතුණා. විශාලම ධාතුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ. හිස් කබලේ ඉදිරිපස කොටස ලලාට අස්තිය කියලා හඳුන්වනවා. මේ ලලාට ධාතුන් වහන්සේ ආකාරයෙන්ම රන් දෙන ඉතිරි වුණා. ඊළඟට අකුධාතුන් වහන්සේලා දෙනම බෙල්ලේ ඉඳන් වම් මත දක්වා තියෙන උරහිස් අස්තියට කියන අපි වම් අකුධාතුන් වහන්සේ. බෙල්ලේ සිට දකුණු අත දක්වා තියෙන දකුණු උරහිස් අස්තියට කියන දකුණු අකුධාතුන් වහන්සේ. අකුධාතුන් වහන්සේලා දෙනම ඒ ආකාරයෙන්ම රන් දෙන ඉතිරි වුණා. ඊළඟට සතර දළදා වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල දළදා වහන්සේලා 49ක් වැඩ හිටියා. සමචත්තාරීසක දන්ත ධාතු කියනවා. මේ උතුම් දන්ත ධාතුන් වහන්සේලා 49ගෙන් සතර දළදා වහන්සේලා විශේෂයි. බුදු කෙනෙක් දහම් දෙසනකොට සිනහ පහල කරනකොට සතර දළදාගේ සුදු බුදු රැස් විහිදුණා. සිරස වටායේ සුදු බුදු රැස් වලල්ල 3 වතාවක් ප්‍රදක්ෂිනා කරමින් අහසට පැන නගිනවා. මේ සුදු බුදු රැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා ඒ ආකාරයෙන්ම රන් දෙන ඉතිරි වෙනවා. අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා මොම් පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිදිලා යනවා. එතකොට ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදනකොට මේ ධාතුන් වහන්සේලා රන් නැලියක් කියන්නේ රත්තරන් වලින් සකස් කරපු රත්තරන් භාජනයක්. මේ රන් නැලියෙන් පුරවලා දෙකක් එක ද්‍රෝණයක් හැටියට තමයි බෙදලා දුන්නේ. ඒකට හේතුව අර මුම් පියලි ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණගේ භාජනයේ පුරවලා 5ක ප්‍රමාණයක් තිබුණා. මධ්‍යම ප්‍රමාණයට බිඳී ගිය කඩසහල් ප්‍රමාණි ධාතුන් වහන්සේලාත් පුරවලා 5ක් තිබුණා. කුඩාම ප්‍රමාණයට බිඳී ගිය අබෑට ප්‍රමාණයේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවල 6ක් තිබුණා. දැන් මේ ඔක්කොම ද්‍රෝණය කියන්නේ අර පුරවල ඔක්කොම 16යි. මේ 16 පුරවල දෙක බැගින් කොටස් 8කට බෙදුවා. බෙදලා රජවරු 8 දිනකට සමගියෙන් ද්‍රෝණය බැගින් බෙදලා දෙන්න. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව උතුම් ධාතුන් වහන්සේලා බෙදිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව බෙදලා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණය බැගින් තැම්පත් කරලා චෛත්‍ය 8ක් මුල්ම කාලේ ඉදි වෙනවා. පිරිනිවන් පාපු සමයේ. ඊළඟට ද්‍රෝණ බමුණා අර රන් නැලිය තැම්පත් කරලා මුලින් දළදා වහන්සේලා 3 හොරකම් කරගන්න. හැබැයි ඒවත් ජටාවේ හංගගත් දළදා වහන්සේ සක්‍ර දෙවියන් දැකලා සිළුමිණිසෑයට අරගෙන යනවා. පාදයෙන් සංගවගත් දළදා වහන්සේ ජයසේන නාරජු නාලුවට අරගෙන යනවා පොළොව ඇතුළෙම. ඉනේ හංග ගන්නවා තව දළදා වහන්සේ නමක් ද්‍රෝණ බමුණා. ගහාන්දරු ද්වේෂයෙන් පැමිණි තරුණයෙක් දැකලා ඔහු ඒක අරගෙන යනවා. මේ විදිහට අනෙක් දළදා වහන්සේලා 3 ද්‍රෝණ බමුණා කලින් හංග ගන්න උත්සාහ කරනවා. හැබැයි Tamante 3 අහිමි වෙනවා. අවසානයේ ධාතුන් වහන්සේලා බෙදපු රන් නැලිය කොච්චර පූජනීයද? මම මේ රන් නැලිය තැම්පත් කළ චෛත්‍යයක් හදනවා කියලා රන් නැලිය තැම්පත් කළ චෛත්‍යයක් හැදුවා. ඊට පස්සේ රජවරු පිරිසක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන එනකොට උන්ට නෑ ඔක්කොම බෙදලා දීලා. ඒ වෙලාවේ අර ශ්‍රී දේහය ආදාහනය කරපු සඳුන් දරවල අලු තියෙනවා.
ශ්‍රී දේහේ අලු නෑ. නමුත් දරවල අලු තිබුණා. ඒ අලු අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් සකස් කර අලු තැන්පත් කළ. ඔය විදිහට චෛත්‍ය 10ක් නිර්මාණය වෙනවා. ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේ බැගින් තැන්පත් කරපු චෛත්‍ය 8කුත්, රන් එළිය තැන්පත් කළ එක චෛත්‍යකුත්, ඒ සඳුන් දරවල අලු තැන්පත් කළ එක චෛත්‍යකුත් හැටියට. පින්වතුනි, ඔය අතර බුදුරජාණන් වහන්සේගේ දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් තමයි ගිය වෙසක් පුන් පොහෝ දවසේ අපි සමරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව තමයි බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ. පිරිනිවන් පාල අවුරුදු 2562ක් වෙනවා. අද මේ වෙනකොට ඒ උතුම් ධාතුන් වහන්සේලාගෙන් එක ද්‍රෝණයක්ම ලෝකෙ වැඩිපුරම අනෙක් ධාතුන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි අජාසත් රජුරෝ මැදිහත් වෙලා අර ද්‍රෝණ 8ක් බෙදලා දීපු ධාතුන් වහන්සේලාගේ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ද්‍රෝණේ ඇරෙන්න අනෙක් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ම එකතු කරලා පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරා. ඒක ධර්මයේ හඳුන්වන්නේ වාල සංඝටකය කියලා. වාල සංඝටක චේතිය. අනාගතයේ අන්‍ය තීර්ථක රජවරුන්ගෙන් හානි වෙලා ඒ ධාතු තැන්පත් චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලාට උපද්‍රවයක් වන බව උන්වහන්සේ දිවසින් දකිනවා. මේ පොළොව ඇතුලේ ධාතු නිධානය කරද්දී ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8න් ද්‍රෝණ 7ක් තමයි ආරක්ෂා කරන්නේ. එතනදී අජාසත් රජුරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක්නේ. කෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ද්‍රෝණේ ඇයි අපි ඒ ධාතුන් වහන්සේලා ආරක්ෂා නොකරන්නේ? එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජුරවන්ට කියනවා, රජතුමනි, ඒ ධාතු ද්‍රෝණය අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න වෙහෙසිය යුතු නෑ. බුද්ධ අධිෂ්ඨානයක් පවතිනවා. ඒ ධාතු ද්‍රෝණේ රාමගාම නගරේ කෝලිය රජදරුව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ ඥාතීන් ටික. ඔවුන්නේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිලා ගංගානම් ගඟ අයිනේ තමයි ධාතු තැන්පත් චෛත්‍ය ඉදි කරන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන රජතුමනි, තව නොබෝ දිනකින් විශාල ධාරානිපාත වර්ෂාවක් එක්ක ওই චෛත්‍ය ගං ඉවුරත් එක්කම කඩාගෙන මේ ගංගානම් ගඟට වැටිලා ගඟේ ගහගෙන යනවා ධාතු කරඬු. මහා සාගරයට යනවා. මහා සාගරයේදී නාගලෝකේ නාගයන් දැකලා බුද්ධ රශ්මි විහිදීමෙන් සාගරයේ මත පාවෙමින් තියෙන මේ කරඬුව නාගලෝකෙට අරගෙන යනවා. ඔවුන් නාගලෝකයේ තුල ධාතු මන්දිරයක් මවාගෙන මණික් අතුරලා නාග වර්ණ පාෂාණයන්ගෙන් මණික් වලින් අතුරපු ධාතු මන්දිරයක් තුල නාගලෝකේ නාගයන් මේ ධාතුන් වහන්සේලාට බොහෝ කල් වැඳුම් පිදුම් කරනවා. අනාගතේ ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් පහළ වෙලා මහා සෑයක් කරවල එදාට ඒ කාලේ වැඩ ඉන්න 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් නාගලෝකයට ගිහින් මේ ධාතු ද්‍රෝණේම අරගෙන ඇවිල්ලා ඒ මහා සෑයේ තැන්පත් වෙනවා. ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණේ ආරක්ෂා වෙනවා රජතුමනි කියන. ඒ වෙලාවේ ද්‍රෝණ 7ක් පමණක් පොළොව ඇතුලේ ආරක්ෂිතව තැන්පත් කරා. අවසානයේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ධර්මාශෝක රජුරු අර වාල සංඝටකේ හැටියට පොළොව ඇතුලේ ආරක්ෂා කළ අවුරුදු 200 ගාණක් තිබිච්ච ඒ උතුම් ධාතුන් වහන්සේලා වාල සංඝටක තැනින් ආපහු හොයාගෙන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් ඇතුව 84000ක් වෙහෙර විහාරවල ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් චෛත්‍ය ඉදි කරනවා. ඒ විතරක් නෙමෙයි, ධර්මාශෝක රජුරෝ ලංකාවටත් බුදුරජාණන් වහන්සේ වළඳපු දානේ වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ලංකාවට එවනවා. දේවානම්පියතිස්ස රජුරවන්ට ප්‍රිය නිරිඳුනි, මම බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝුන් සරණ ගියා. මේ උතුම් ධාතුන් වහන්සේලා ලංකා භූමියේ යොදුනක් පාසා චෛත්‍ය ඉදි කළ ධාතු තැන්පත් කරන්න කියලා ධාතුන් වහන්සේලා දානේ වළඳපු පාත්‍රයට පුරවලා එව්වා කියලා සඳහන් වෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ අද වෙනකොට උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් වෙනකොට මේ යුගයේ තුල ශ්‍රී ශරීරයේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඉතිරි වෙච්ච උතුම් ධාතුන් වහන්සේලා අතරින් දෙව්ලොව සිළුමිණි සෑය තියෙනවා. බඹලව තියෙනවා සලුමිණි මහා සෑය. ලංකා භූමියේ විතරක් නෙමෙයි, ලෝකේ බොහෝ තැන්වල චෛත්‍ය ඉදි කරගෙන බෞද්ධ රටවල බෞද්ධයන් ලෝකේ පුරා ධාතුන් වහන්සේලා පුංචි අබෑටයක ප්‍රමාණය හෝ ධාතුන් වහන්සේ නමක් මොන ක්‍රමෙන් හරි කොහේ හරි චෛත්‍යකින් හරි වඩම්මගෙන ඒ ධාතු තැන්පත් කළ අඩුම ගානේ බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නම.
එහෙම නැත්නම් උද්දේශික උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා හරි තැන්පත් කරමින් චෛත්‍ය ඉදි කරනවා. පින්වතුනි අද මේ වෙනකොට මේ තුන් ලෝකෙම දෙව්ලෝ වේවා බඹලෝ වේවා මනුලෝ වේවා වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙච්ච එක තැනක තියෙන චෛත්‍යයක් පවතීද ඒ තමයි ලංකා භූමියේ ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ. රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය තැන්පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්ති ඥාතීන්ට කෝලිය රජදරුවන්ට රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබාදීපු ඒ උතුම් ධාතුන් වහන්සේලා ද්‍රෝණයම තැන්පත් වෙලා තියෙන්නේ රුවන්වැලි මහා සෑයි. ඒ විතරක් නෙමේ රුවන්වැලි මහා සෑයි ධාතුන් වහන්සේලා තැන්පත් වෙද්දි දුටුගැමුණු රජතුමාගේ හිසින් අහසට පැන නැගලා කරඬුව මේ මහා සෑ මළුවට ඉහළ අහසේ බුදුරුව මවාගෙන බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයේ යමා මහ පෙළහර පෑමක් සිදු වුණා කියන. ඔබ දන්නව බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදුමින් ජල දහරාවන් විහිදෝමින් බුදුරජාණන් වහන්සේගේ බුදු රුව මවාගෙන ධාතුන් වහන්සේලා අහස යමා මහ පෙළහර පෑව. එතකොට අපිට පේනවා මුගලන් හාමුදුරුවන්ටවත් යමා මහ පෙළහර පාන්න බෑ. හැබැයි ධාතුන් වහන්සේලාට බුද්ධ අධිෂ්ඨානයෙන් බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි යමා මහ පෙළහර පාන්න පුළුවන් වුණා. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තුළ මොනතරම් බුද්ධ ශක්තියක් බුද්ධ අධිෂ්ඨානයක් පවතිනවද. පින්වතුනි රුවන්වැලි මහා සෑයේ ඉතිහාස තොරතුරු තූපවංශය තුළ එවැගේම මහා වංශය තුළ ඉතිහාස පොත්පත්වල මේ රුවන්වැලි මහා සෑ ඉදිකරපු ආකාරය ගැන බොහෝ ලස්සන තොරතුරු සඳහන් වෙනවා. මේ රුවන්වැලි මහා සෑ ඉදි වෙලා තියෙන බිම මේ මහා බද්ද කල්පයේ සිව් බුදුරජාණන් වහන්සේලාම සේවනය කරමින් සමාපත්තියෙන් වැඩ සිටිය තැන. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය ලංකා භූමියේ ව්‍යාප්ත කරේ. දවසක් මිහිඳු මහරහතන් වහන්සේ රුවන්වැලි සෑ ඉදිවෙන භූමියේ ගහක් යට විවේකයෙන් භාවනා කරමින් වැඩ ඉන්නවා. දේවානම්පියතිස්ස රජුරුව මල් වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මල් වට්ටිය පූජා කළ වැන්දා. මිහිඳු මහරහතන් වහන්සේ මල් වට්ටිය අතට අරගෙන අධිෂ්ඨාන කළ දුන්න රජතුමනි මේ මල් ටික මේ පොළොව වටේට ඉහින්න කියෝ. රජුරුව මල් ටික පොළොවට ඉහින්නකොට පොළොව ගිගුරුම් දෙමින් පොළොව සෙලවෙන්න ගත්තා. රජතුමා මේ මොකද මේ කියලා අහනවා ස්වාමීනි ඇයි මේ පොළොව සෙලවුනේ? මල් හිනකොට පොළොව කම්පා වෙනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මෙතන මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා සමග ඒ කාලේ ලංකා භූමියට වැඩම කරලා මෙතන සමාපත්තියෙන් වැඩ සිටිය තැන. මේ මහා බද්ද කල්පේ දෙවනුව පහළ වෙච්ච කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග මෙතන සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා සමග මෙතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. රජතුමනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග මෙතනම සමාපත්තියෙන් වැඩ හිටියා. මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච සිව් බුදුවරුම සේවනය කරපු භූමියක් මේ. අනාගතේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් තැන්පත් වෙලා ලෝක පූජිත චෛත්‍යයක් මෙතන නිර්මාණය වෙනවා. ඒ නිසායි කිය පොළොව සෙලවෙන්නේ පොළොව කම්පා වෙන්නේ. රජුරවන්ට ආසාවක් ඇති වුණ අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න. මම මගේ රාජ්‍ය කාලය තුල ඔබ වහන්සේගේ උපදෙස් ඇතුව මේ චෛත්‍ය ඉදි කරන්නම් කිව්වා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබ සුදුස්සන් නෙවෙයි කිව්වා. මේ චෛත්‍ය ඉදි කරන්නම පෙරම් පුරාගෙන එන පාරමී පුරාගෙන එන බෝධිසත්වයෙක් ඔබේ මුණුබුරෙක් හැටියට දුටුගැමුණු නමින් අනාගතේ පහළ වෙනවා. අසංකීයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්වයෙක්. ඒ වෙලාවේ කියනවා රජ්ජුරුවන්ට සතුටු හිතුණ අනේ ස්වාමීනී එහෙමනම් ඒ පින් ඇති මගේ මුණුබුරා මම ඉදි කරා හා සමානයික මගේ මුණුබුරෙක් මේ චෛත්‍ය මෙතන ඉදි කරනවන ස්වාමීනී මගෙන් මොකක්ද විය යුත්තේ? ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔය කියපු තොරතුරු සෙල් ටැඹක සටහන් කරලා මෙතන පිහිටවන්න කිව්වා. ඒ විතරක් නෙමේ රත්තරම් පත්තිරුවල ලියලා ආරක්ෂිතව මේ තොරතුරු සටහන් කරලා තියන්න කියෝ. රජතුමා කරඬුවල තැන්පත් කළ මේ තොරතුරු ආරක්ෂිතව අනාගතයේ දුටුගැමුණු රජුරවන්ට මේ භූමිය හොයාගෙන
චෛත්‍ය ඉදිකිරීම පිණිස මේ තොරතුරු සටහන් කරා. ඒ වගේම සෙල් ටැම්බක් සාල් ගල් පෝරුවක සෙල් ටැම්බක චෛත්‍ය ඉදිවන භූමියේ මේ තොරතුරු සටහන් කරලා දුටුගැමු රජ්ජුරුවන්ට මේක හොයාගෙන මෙතන චෛත්‍ය ඉදි කරන්න දේවානම් පිතිස්ස රජ්ජුරුව තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි සෙල් ටැම්බ පිහිටවන්නේ. දුටුගැමුණු රජ්ජුරුව පහළ වෙලා යුද්ධය අවසන් කරලා එදා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරලා යනකොට තමයි මේ සෙල් ටැම්බ දැකලා මේ චෛත්‍ය මෙතන ඉදි කරන්න අරමුණ පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා එදා දුටුගැමුණු රජ්ජුරුව මේ මහා සෑය ඉදි කරපු හැටි. දෙවියන්ගෙන් ලැබිච්ච සහයෝගේ මේ මහා සෑය ඉදි කරද්දි සිදුවෙච්ච මහා අසිරිමත් සිදුවීම් රැසක් දේශනාවල සඳහන් වෙලා තියෙන. පින්වතුනි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ අසංඛ්‍යයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මේ මහා බෝධිසත්ව රජතුමාගේ පාරමී ශක්තිය. ඒ වගේම එදා වැඩහිටි ඊර්දි බල සම්පන්න ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාගේ ඊර්දිමේ ශක්තිය. ඒ වගේමයි දෙවිවරුන්ගේ දිව්‍ය ශක්තිය කියන මෙන්න මේ කරුණු තුනම එකතු වෙච්ච ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ සියල්ල මත ගොඩනැගිච්ච ලෝකේ පූජනීයම චෛත්‍යයක් තමයි රුවන්වැලි මහා සෑ භූමිය. හරිම ආසිරිමත් තොරතුරු මේ රුවන්වැලි මහා සෑය ගැන සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි වර්තමානයේ අපිට ඔබට මේ ලෝකයාට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි මේ ලංකා භූමියේ වැඩ සිටින ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබ බෞද්ධයෙක් නම් ඔබ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් මේ රුවන්වැලි මහා සෑය අභියසට ඔබේ ජීවිතේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔබ මේ පුණ්‍ය භූමිය වන්දනා කරමින් තුනුරුවන් සිහි කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවස්සේ මේ චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරමින් බුදුගුණ සිහි කර කර ඔබ ජීවිතේ වන්දනා කරලා අප්‍රමාණ වශයෙන් පින් රැස් කරගන්න මහන්සි වෙන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ මේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකෙ කොහේ තිබුණත් එකට එකතු වෙලා බුදුරුවක් මවාගෙන අහසේ පෙළහර පාලා ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන විස්තර ධාතු ඉවන්න කට්ටකතා ආදී ධාතුන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මේ ධාතු පරිනිර්වාණය එදාට ආරම්භ වෙන්නේ රුවන්වැලි මහා සෑ භූමියෙන් කියන. එතනින් තමයි ධාතු පරිනිර්වාණය ආරම්භය සිදුවේ. එතකං තව අවුරුදු 2400 ගණනක් යනතෙක් මොන තරං උවදුරු උපද්‍රව මොන තරං විපත් අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලවල මේ රුවන්වැලි මහා සෑ ආදී චෛත්‍ය අටමස්ථාන වනාන්තර බවට පත් වුණා. හැබැයි ආයෙමත් මහා පිං ඇති අය පහළ වෙලා ඒ තිබිච්ච ස්වරූපයෙන් මේ චෛත්‍ය ගොඩනගලා ආයෙමත් දෙව් මිනිසුන්ට වන්දනා කරන්න සලස්සනවා. ඒ නිසා මේ මහා සෑය තව අවුරුදු 2400 ගණනක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිස්සුන්ගේ අප්‍රමාණ පුද පූජා ලබමින් පවතිනවා. ඒ නිසා පින්වතුනි ඔබට මේ මහා සෑය වෙනුවෙන් පින්දහම් රැස් කරක අද නිතර පින්කම් කෙරෙන රුවන්වැලි මහා සෑ භූමිය. බොහෝ සද්ධාවන්ත පිරිස මේ මහා සෑය අරමුණු කරගෙන කප්රු පූජා සුවඳදුම් පූජා මල් පූජාවන් නොයෙක් විදිහේ පින්කම් සිදුව. ඒ අතර මේ 2018 5 වෙනි මාසේ 12 වෙනිදා මේ මැයි මාසේ 12 වෙනිදා උදෑසන සිට රාත්‍රී 12 දක්වා දවස පුරාම අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ අභියස පූජනීය මාංකඩවල සුදස්සන නායක මාහිම්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින මේ පූජනීය මහා සංඝරත්නය එකතු වෙලා මහා පින්කමක් සිදු කරනවා. ඒ නිසා අපි මේ පින්කමට ඔබ හැම දිනාටමත් ආරාධනා කරනවා ඔබේ ජීවිතේ අප්‍රමාණ පින් පුරා ගන්න. මේ මහා පින්කම නිතින් දැකලා අප්‍රමාණ සාදුකාරයක් දීලා හරි අනුමෝදන් වෙලා සතුටු වෙන්න ඔබ මේ මැයි මාසේ 12 වෙනිදා උදෑසන සිට රාත්‍රී දක්වා දවස පුරා සිදුවෙන මේ මහා පින්කම වෙනුවෙන් රුවන්වැලි මහා සෑ පුදබිමට සුදු අතින් සැරසිලා සුවඳ මල් අරගෙන ගිහිල්ලා මේ මහා පින්කමට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාණ පින්දහම් රැස් කරගෙන සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දන්නවා අපි මේ බුද්ධ ශාසනය තුල නිරෝගී භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රස්ථානෙ ලැබපු බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන්
උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කළ සර්වඥ ධාතුන් වහන්සේලා සර්වඥ කේශ ධාතුන් වහන්සේලා බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන තවත් උතුම් මහරහතන් වහන්සේලා කිහිප නමකගේම මහරහත් ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් මෑතියුගේ පූජනීය චෛත්‍යයක් අපි ඉදිකරගෙන යනවා. ඒ තමයි බක්කුල මහා සෑය. හොරණ සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය අපි ඉදිකරන මේ බක්කුල මහා සෑයේ දෙවනි පේශාවලල්ලේ කටයුතු දැන් අවසන් වෙලා තුන්වෙනි පේශාවලල්ල ඊළඟට චෛත්‍ය ගර්භයේ හතරැස් කොටුව මේ විදිහට ඉහළට මේ ඉදිකරන කටයුතු වලට ඔබට සිමෙන්ති කොට්ටකින් හරි යකඩ කම්බියකින් හරි ඔබේ ශක්ති පමණින් ගඩොලකින් හරි ඔබට උපකාර කරන්න පුළුවන්. දිනපතා දැන් මේ දිනවල ශ්‍රමදාන කටයුතු සිදුවෙනවා. අඩි 100ක් උස විශාල චෛත්‍යයක් හැටියට මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙනවා. ඉතින් ඒ සඳහා සදහැවත් ඔබ හැම දිනාටම අපි ඔබේ ශක්ති පමණින් ශ්‍රමදාන කටයුත්තකින් හරි මේ ඉදි වෙන බක්කුල මහා සෑය අනාගතයේ දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන්ගේ අප්‍රමාණ පුද පූජා ලබන පූජනීය චෛත්‍යයක් බවට පත්වේවි. ඒට පුතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින් උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බෞද්ධයින් හැටියට අපිට ලෞතර බුදු පියාණන් වහන්සේ වන්දනාමාන කරනවා හා සමානව අසිරිමත් ස්වර්ණමාලී මහා ස්තූප රාජානන් වහන්සේ වන්දනාමාන කරන්නට හැකි බව මේ ධර්මදේශනයේ ශ්‍රවණයෙන් ඔබට වැටහෙන්නට ඇති. ඒ පිළිබඳවත් සිහි තබා ගනිමින් අද දවසේ ධර්මදේශනයේ පැවැත් වූ හොරණ වැලිපත ශීල ස්වර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම